ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඔන්න එහෙනම් ගොඩාක් කාලයකට පස්සේ ලයිව් එකක් ඇවිල්ලා ඉන්නේ. ඔන්ලයින් ඉන්න කට්ටිය සෙට් වෙන්න පුළුවන්. මේ ලයිව් එක කරන්නේ අද දිනය ඇවිල්ලා 26 මාර්තු 2021. ඉස්සෙල්ලාම මේක Facebook එකේ තමයි කරන්නේ. ඊට පස්සේ තමයි YouTube අප්ලෝඩ් කරන්නේ. ඒ නිසා YouTube එකේ ප්‍රශ්න අහනකොට ඒකට උත්තර හම්බෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් මේ Facebook live එකට සෙට් වෙන්න බලන්න. YouTube එකේ ඔයාලට හෙළබිම ලංකා TV එක තියෙන්නේ. ඒකේ ආයෙ බලනවා නම් බලා ගන්න පුළුවන් මේ live එක. සාමාන්‍ය 5 දිනක් විතර ඉන්නවා. ඉස්සෙල්ලාම කරන්න ඕනේ වැඩක් තියෙනවා. මම කතා කරන එක හරියටම ඇහෙනවා නම් yes කියලා කමෙන්ට් එකක් දාලා වීඩියෝ එක පැහැදිලි නම් ඒකටත් yes කියලා කමෙන්ට් එකක් දාන්න. මම ගල් ටික මෙහෙම ළඟට අරන් පෙන්නනවා. ඒ වෙලාවේ ફોකස් වෙලා පේනවා. ඉතින් කමෙන්ට් එක දාන්න බලන්න yes කියලා. එහෙන් නැත්තම් no කියලා දාන්න. එහෙන් නැත්තම් ඉතින් ඒක ඇහෙන්නේ නැහැ නේ. ඕකේ. දුල්ගා යුරේෂා yes කියලා කමෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපිට වැඩේ කරගෙන යන්න පුළුවන්. ඉතින් වෙනදා වගේම තමයි ගල් ටිකක් එහෙම ගෙනාවා. මේක නම් නිකන් පෙන්වන්න ගෙනාවේ. මේක ක්වාර්ට්ස් ක්ලස්ටර් එකක්. පලිංගු ක්‍රිස්ටල් තියෙන ගල් මල් කියලා කියනවා මේකට. මේක මගේ බෝලේ දුන්නේ ගෙනත් දුන්නේ. ඉතින් එයාට ස්තුති කරන්නත් බැරි වුණා. එයාව හම්බෙන්නත් බැරි වුණා ඊට පස්සේ. ලයිව් එක බලාගෙන ඉන්නවා නම් බලා ගන්න. thank you. මේක මට ගෙනත් දුන්නට. මේ වගේ ඒවා ගොඩක් අය මට දානවා. සුනිල් විතානගේ yes sir කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඉතින් ලස්සනයි මේක ඇත්තටම. සමහර තැන්වල මේවා කිලෝ ගණන් හම්බෙනවා. විසික් කරන්න එපා. පරිස්සම් කරලා තියාගන්න. ඉස්සරහට මේක වටිනාකමක් තියනවා. දැනුත් මේක සාමාන්‍යයෙන් පොඩි මිලකට වගේ දෙන්න පුළුවන්. හැබැයි ඒක නෙවෙයි අපි මේ කතා කරන්න ආවේ. මැණික් සම්බන්ධව ඕනෑම දෙයක් අහන්න. මේකත් මැණිකක් තමයි. මැණික් හඳුනා ගැනීම, තාප පිරියම් කිරීම, මැණික් කැපීම, පට්ටම් කැපීම, උපදැමීම, වෙන මැණික් ව්‍යාපාරය, ඔන්ලයින් බිස්නස් එක, ඒ වගේ දේවල් ඕන දෙයක් අහන්න. මම පුළුවන් විදියට උත්තර දෙන්නම්. කාලෙකින් වීඩියෝ එකක් ස්තුතියි දුර්ගා උදේශ. අනිවාර්යෙන්. ඇත්තටම මට වෙලාවක් තිබුණේ නෑ මේ වීඩියෝ එකක් කරන්න. දැනුත් එහෙමයි. අද පොඩ්ඩක් ෆ්‍රී වුණා. ඒ නිසා ලයිව් එකක් කරන්න හිතුණා. ඒ නිසා කරේ. වීඩියෝ එක ස්ටක් වෙලානේ. ඔඩියෝ ඕකේ. වීඩියෝ එක ස්ටක් වෙලා තියෙනවා නම් ආයි කමෙන්ට් එකක් දාන්න බලන්න වීඩියෝ ස්ටක් කියලා. මනුක ප්‍රභාත් අපේ ඉන්නවා. මනුක මේ වීඩියෝ එක ස්ටක් වෙලා නම් පොඩ්ඩක් කියන්නකෝ. මට බලා ගන්න විදියක් නැහැ මේ මගේ නම් ඉතින් පේනවා හොඳටම. ඉතින් කරන්නේ මමනේ. පොඩ්ඩක් බලලා කියන්නකෝ. අපිට නම් අවුලක් නැහැ වීඩියෝ එක. ඕකේ එහෙනම් සුසිත් උදාර ඔයාගේ කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් වෙන්නේ නැති. පොඩ්ඩක් බලන්න. නැත්තම් කට් කරලා ආයෙ ගන්න. එතකොට වැඩ කරනවා. ඉතින් මේ ක්වාර්ට්ස් ක්ලස්ටර් එක මම අයින් කරනවා. මේ වගේ පාට ඒවා හම්බෙන්න පුළුවන්. මේ වගේ දම් පාට, කහ පාට, දුඹුරු පාට, කළු පාට එහෙම හම්බෙන්න පුළුවන්. ඒවත් ඉතින් ගොඩක් වෙලාට ක්වාර්ට්ස් තමයි. සාමාන්‍යයෙන් මට අර ෆොටෝස්, වීඩියෝස් එහෙම දාලා මැණික් ගල් අහන කට්ටිය ඉන්නවා. මම ඉස්සෙල්ලාම කියන්නේ මේ වගේ ඩේ ලයිට් එකකින් හෝ ලයිට් එකක් යට තියලා ෆොටෝ එකක් දාන්න කියලා. ඊට පස්සේ තමයි යටින් ටෝච් එක ගාලා හෝ මෙහෙම ෆොටෝ එක මම ඉල්ලන්නේ අවශ්‍ය නම් විතරයි. ඒ නිසා ෆොටෝ දානවා නම් ටෝච් මුකුත් ඕනේ නැහැ. අර ෆෝන් ටෝච් එක උඩ තියලා එහෙම අවශ්‍ය නැහැ. ඒ නිසා නිකන් ෆොටෝ එකක් දැම්ම නම් ඇති. සමීර් කූල් UV ලයිට් එකෙන් සින්තටික් හඳුනගන්නේ කොහොමද? ඇත්තටම මේ
UV light එකෙන් synthetic හඳුනා ගන්න බෑ. UV light එකෙන් අපි බලන්නේ ඒකේ fluorescence තියනවාද කියලා. එහෙම නැත්නම් සරලව කිව්වොත් සාමාන්‍යයෙන් ඔය ක්‍රෝමියම් තියෙන ගල් වල තමයි fluorescence එක හැදෙන්නේ. ඒක නැතුව සාමාන්‍ය පෙට්‍රෝලියම් quartz fluorite වගේ ගල් වලත් fluorescence එක තියෙනවා. ඉතින් synthetic ගල් natural ගල් දෙකේම එක වගේ result එකක් තමයි අපිට පේන්නන්නේ. සාමාන්‍ය blue sapphire වලට UV light එකෙන් කිසිම change එකක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට heated නම් විතරක් අර chalky ගතිය එනවා. ගොඩාක් වෙලාවට අපි බලන්නේ ruby, pink sapphire, පත්මරාග, රත්න පුෂ්පරාග වගේ ගල් වර්ග. ඉතින් synthetic natural කියලා නැහැ. ඔක්කොම UV light එකට same result එක තමයි පෙන්වන්නේ. ඒ වුණාට UV light එකේ percentage එක පොඩ්ඩක් වැඩි. ඒක මනින්න ක්‍රමයක් නැහැ. ඒ නිසා UV light එකෙන් synthetic හඳුනා ගන්න බෑ. කේශිත සේනරත්න gemologist කෙනෙක් වෙන්නේ කොහොමද? මොනවාද කරන්න ඕනි courses? gemologist කෙනෙක් වෙන්න නම් basic gemology එකක් කරත් එයා gemologist තමයි. gemologist කියන්නේ රත්න විද්‍යාඥයා. ලංකාවේ විවිධ courses තියෙනවා. certification courses තියෙනවා. diploma courses තියෙනවා. ඊට පස්සේ degree based courses තියෙනවා. ඊට පස්සේ පිට රටවල තියෙන FGA, AGI, AIGS වගේ විවිධ courses තියෙනවා. ඒකේ ඕනෑම දෙයක් තෝරගෙන ඉගෙනගෙන යන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඔයත් gemologist කෙනෙක්. නෑ සර් එහෙම අවුලක් නෑ මනුක ප්‍රභාත්. ඕකේ. හරි මේ ගල දැන් අයින් කරන්න. ඒ වගේම තව ගලක් මේ මට ඇවිල්ලා තිබුණා කළු ටෝමලින් කට්ටයක් ක්‍රිස්ටල් එකක් මේක. සමීර් cool thanks. ඕකේ. මේක ටෝමලින් ක්‍රිස්ටල් එකක්. මේ වගේ එකක්. මේක black color. මේකේ විවිධ පාටවල් තියෙනවා. කොළ පාට, රතු පාට, දම් පාට, නිල් පාට, ලා නිල් පාට. ටෝමලින් එකේ නැති පාටක් නැහැ කියලා හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉච්චර varieties තියෙනවා. දැන් කවුරු හරි කමෙන්ට් කරයි ඒකේ කොහෙද කහ පාට තියෙන්නේ, කොහෙද නිල් පාට තියෙන්නේ කියලා. ඒක අපි බලමු. වාක්කුවක් කියන්නේ මොකද්ද? මොහමඩ් නසාර්. අතරම මම වාක්කුව ගැන නිතරම කතා කරනවා. වාක්කුවක් පෙන්වන්න පුළුවන් ගලක් මේකේ මේ ගලේ දැන් මම එක අක්ෂයක ටෝච් එක ගහලා තියෙනවා. ටෝච් එක ගහන්න නැතුවත් බලන්න පුළුවන්. මේ රෑ හින්දා මම ටෝච් එක ගැව්වේ. ඉතින් මේ පැත්තට දුඹුරු පාට වගේ පාටක් පේනවා. ඊට පස්සේ අපි හරවනවා. මේක හරහා ආලෝකය ගමන් කරන්නේ නැහැ. මේක එක වර්ගයක වාක්කුවක් මාංගු වල මාංගු. එහෙම නැත්නම් ඩ්‍රාවයිට් ටෝමලින් කියන ගල් වල මෙහෙම තමයි වාක්කුව එන්නේ. සමහර ගල් තියෙනවා පැහැදිලි වාක්කුවක් තියෙන. දැන් සමහර තව මාංගුවක් අපි බලමු. මේකෙත් පේනවද දන්නේ නැහැ. මේ බලන්න මේකේ කහ පාටයි. මේ පැත්තට සුදු පාටට හුරු පාටක් තියෙන්නේ. ගලේ දිශාවට අනුව පාට වෙනස් වෙනවා නම් ඒකට තමයි අපි වාක්කුවක් කියලා කියන්නේ. ඒ කියන්නේ ද්විවර්තන ගල්වල හෝ ත්‍රිවර්ණිත ගල්වල දිශාවට අනුව පාට වෙනස් වෙන ස්වභාවය තමයි වාක්කුවක් කියන්නේ. ඒ වුණාට සමහර වෙලාවට ඒක වර්ණිත ගල්වලත් වාක්කුවක් වගේ පේනවා. ඒක සාමාන්‍යයෙන් ගල් ටිකක් අරගෙන එක්ස්පීරියන්ස් එකෙන්මයි ඉගෙන ගන්න ඕනි. මේකත් කළු පාට වාක්කුවක් තියෙන්නේ. අපි ඉස්සරහට බලමු. වාක්කුවක් ගැන අපි වෙනම වීඩියෝ එකක් කරන්නත් හිතාගෙන හිටියා, කරන්න බැරි වුණා. සෆයර් හීට් කරන විදිය කියලා දෙන්නකෝ සර්. සෆයර් හීටින් ගෙවුඩ පුච්චන එක සාමාන්‍යයෙන් පොඩි වැඩක් නෙමෙයි. ඒක මැෂින් එකක් තියෙනවා. මම අතට ගත්තේ ක්වාර්ට්ස් ක්‍රිස්ටල් එකක්. ඒක බලාගෙන ඉන්න. සෆයර් කිව්වම විවිධ ගෙවුඩ වර්ග තියෙනවා. ගෙවුඩ ගැන මම ස්පෙෂල් ලයිව් එකක් කරන්න හිටියා. තාම ඒක කරන්න උන්නේ නැහැ. දැන් අවුරුදු 2ක් වෙනවා. මම මේ ළඟදිව කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඇත්තටම ගෙවුඩ වර්ග කිව්වම මිල්කි, සිල්කි, යන් මිල්කි, යන් සිල්කි, දුම් ගල්, ඩීසල් ගල්,
කහට ගෙවුඩ, ඔට්ටු, දෙගුණ, කෝවංගු පුෂ්පරාග, ඌරල් පුෂ්පරාග, තව කාකනිල්, ඒ වගේ විවිධ ගෙවුඩ වර්ග තියෙනවා. ඉතින් ඒක එක එක ගල් වර්ග එක එක විදියට පුච්චන්නේ. ඒ නිසා ඒක පුච්චන විදිහ එහෙම කියන්න බෑ. ඒක මේ ලක්මිනි මැෂින් එකේ හෝ තව ඉලෙක්ට්‍රික් මැෂින් එහෙම තියෙනවා. ඒකේ තමයි පුච්චන්නේ. ඒ නිසා මෙහෙම ලයිව් එකදී ඒක මේ කොහොමද කියලා දෙන්නේ කියලා හරියට හිතා ගන්න බෑ. මොහොමඩ් නාසර් කෝවංගු කියන්නේ මොනවාද? කෝවංගු කියන්නේ විශේෂ දෙයක් නෙමෙයි. පුෂ්පරාගවල ගෙවුඩ ආවම ඒ ගෙවුඩට කියන නම තමයි කෝවංගු. ඒක ලොකුවට මේ හිතන්න ඕනි දෙයක් නෙමෙයි. හොඳේ? සර් ගැහණු ළමයින්ට පතල් කරන්න බැරිද? ඒ තැන් වලට යන්නවත් හොඳ නැද්ද? මම කැමති පතලක් කරන්න. මහේෂා දිසානායක. එහෙම නෑ මේ සාමාන්‍යයෙන් ගොඩ පතලක් එහෙම ගැහණු ළමයි කරනවා. දැන් බකමුණ වගේ ප්‍රදේශවල ගැහණු කට්ටිය කරනවා. තායිලන්ඩ් වගේ රටවල් වල ගැහණු කට්ටියක් කරනවා. මැඩගස්කර්, තන්සානියා, එතියෝපියා, තජිකිස්තාන්, පාකිස්තාන්, නේපාල් ඒ වගේ ගොඩාක් රටවල් වල ගැහණු ළමයි කරනවා. අපේ මේ අම්මා තාත්තලා තමයි ගැහණු ළමයිව ගොඩාක් පරිස්සම් කරන්නේ. පතල් කරන්න පුළුවන් කැමති නම් කරන්න. සාමාන්‍ය දෝනා පතල් අරවා මේවා නම් අමාරුයි. ඒ කියන්නේ ඒක ඇත්තටම ඉතින් ගැහණු කට්ටිය යවන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ. මොකද ගොඩක් භයානකයි. ඒ වුණාට මේ ගොඩ පතල් අරවා මේවා කරන්න පුළුවන්. කරන්න. අන්න ඒ වගේ දෙයක් තමයි රටට වෙන්න ඕනේ. හැමදාම මේ software engineer වෙන්නයි, ડોක්ටර් වෙන්නයි, ඉංජිනේර් වෙන්නයි නේ කට්ටිය හිතාගෙන ඉන්නේ. කවුරු හරි කියනවාද දැන් ජෙමෝලොජිස්ට් වෙනවා නැත්නම් මේ පතල් කරන්න යනවා. කරන්න. ගොවිතැන් කරනවා. ඒවා කරන්න කවුරුත් නැහැ. ඔක්කොම ડોක්ටර්ලා. ඔක්කොම ඉංජිනේර්ලා. එහෙම වෙන්න එපා ඉතින්. හම්බ කරන්න පුළුවන් මාර්ග කීපයක්ම තියෙනවා. ගොඩක් තියෙනවා. ඉතින් ඒකේ හොඳ එකක් තෝරගෙන වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. ඉතින් ගොඩක් සතුටුයි මේ වගේ ප්‍රශ්නයක් අහපු එක ගැන. මොකද කවුරුත් මගෙන් අහලා නැහැ පතල් කරන්න බැරිද කියලා. ඔයාලට ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊළඟ ප්‍රශ්නෙට යමු. හෂාන් ප්‍රමෝද්‍ය hi ජිල් සර් hi hello. මේකේ ඔයාලට පේනවා ඇති තැඹිලි පාට හා කහ පාට වාක්කුවක් තියෙනවා. මේකත් ටෝමලින් එකක් තමයි ඩ්‍රා වයිට් ටෝමලින්. එහෙම නැත්නම් මාංගු. මේ ටෝච් එකට වඩා පොඩ්ඩක් ඉන්න. මගේ ටෝච් එක මේ නොබ් එක දාගත්තා. මේක ඒත් පේන්නේ නැහැ. මේක ගොඩක් ඩාර්ක් ගලක්. මම කියලා තියෙනවා සාමාන්‍යයෙන් මෙහෙම අල්ලේ තියලා බලනකොට පිටට එළිය නැත්තම් ඒ ගල මේ දවස්වල වැඩක් නැහැ. සාමාන්‍යයෙන් අවුරුදු 10ක් යනකම් ඒකට ලොකු මිලක් එන එකක් නැහැ. ඒ නිසා පිටට එළිය නැත්තම් ගල් ගන්න එපා කියලා. ඒකත් ඉතින් මතක තියාගන්න. පසින්දු ප්‍රියශාන්ත ඇලහැර පැත්තේ ගැහණු අය ගොඩාක් පතල් කරනවා. ගොඩ පතල් කරනවා. ඔව් ගොඩාක් අය ගොඩ පතල් කරනවා. ඇලහැර බකමුණ දෙකම ළඟ ළඟ තියෙන්නේ. ඒකේ කට්ටිය ගොඩක් පතල් කරනවා තමයි. මේක මේ අතට ගත්තේ ස්පිනල් එකක්. ස්පිනල් කිව්වම තව පාටවල් තියෙනවා. දැන් මේකේ ඕපන් කලර් පිටට එළිය තියෙනවා. දැන් මේක ගලේ බලන්න කළු පාටට පේන්නේ. ඒ වුණාට ටෝච් එකට නිල් පාටයි. එහෙමයි කියලා මේක වැඩක් නැහැ පිටට එළිය නැති නිසා. දැන් කොහේ හරි පොලක ගියාම හන්දන්න හදන කට්ටිය මොකද කරන්නේ? නෑ පාට තියෙනවා මේ බලන්නකෝ කියලා යටින් ටෝච් එකක් ගහලා පෙන්නනවා. දැන් මේ ටෝච් එක ගැහුවම මෙහෙමයි. මේකෙන්ම තව ටෝච් එකක් තියෙනවා. ඒක ගැහුවම තවත් නිල් පාට වැඩි වෙනවා. ඒකත් පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ අපි ඉස්සරහට ඒ දේවල් බලමු. සර් සිල්කි ගෙවුඩ ස්ටාර් ගල් වලට හදන එක හොඳද? හීට් කරන එක හොඳද? සුනිල් විතානගේ. හොඳ ප්‍රශ්නයක්. මම මේ අතට ගත්තේ ක්‍රිසෝබරිල් එකක්. උත්තර දෙන්නේ සිල්කි ස්ටාර් ගැන. ඇත්තටම සිල්කි ප්‍රතිශතය ගොඩාක් වැඩි නම්
ඉරි ටික පේනවා නම් ඒකට වරි කියලා කියනවා. සුදු පාට ඉරි එහෙම නැත්නම් ෂඩාස්ත්‍රාකාර වරි තියෙන එකට තමයි වරි කියලා කියන්නේ. ඉතින් ඒක වැඩිපුර තියෙනවා නම් පුච්චනකොට ඒක තද නිල් පාට වෙනවා. එහෙම නැත්නම් ඩැත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ස්ටාර් එකට කමන එක තමයි හරි. ඒ වුණාට ඒක යන් සිල්කියක් වෙලා ඒ වරි ටික ලාවට වගේ පේන්න තියෙනවා නම් ගැටලුවක් නැහැ, පුච්චන්න පුළුවන්. ඒක අර උඩ තියෙන ෂීන් එකත් එක්ක එහෙම නැත්නම් ඒක ෂීන් කියන්න බෑ, රෆ් එකේ ෂීන් එකක් වගේ පේන්නේ ඇස්ටරිසම්. ඒ නූල් ගතිය එක්ක තමයි අපි තීරණය කරන්නේ. ඒ නිසා ඒක බලලා කරගන්න. ගොඩාක් වෙලාවට මේ ගෙවුඩ පුච්චන එක නම් හරි දෙයක් නෙමෙයි. අර අලුතෙන් කරන කට්ටිය කවුරුත් දැන් මමත් දැකලා තියෙනවා. දැන් අපේ රක්වන මැණික් පොළ තියෙනවා. වෙන ගොඩාක් අය අලුතෙන් ආපු කට්ටිය බව මම දැන් අලුතෙන් මැණික් බිස්නස් පටන් ගත්තේ ගෙවුඩ ටිකක් තමයි හොයන්නේ කියලා. ඊට පස්සේ මම එයාලා වෙනම එක්කන් ඇවිල්ලා ඔෆිස් එකේ තියලා ගෙවුඩ ගන්න එපා අරව මේවා කියලා ඔක්කොම කියලා ඉවර වුණාට පස්සේ පල්ලයට ගිහිල්ලා උස්සන් එනවා ගෙවුඩ මලුක්කමක් සර් මේක ගත්තා අඩුවට ආවා කියලා. පොළවල් වල කවදාවත් හොඳ ගෙවුඩයක් අඩුවට එන්නේ නැහැ. ඒක දැන් අවුරුදු 2ක් තිස්සේ මම කියන දෙයක්. මම මේ උත්තර දෙන්නේ සුනිල් විතානගේට නෙමෙයි. මොකද එයා ඉතින් හොඳ ගල් ගන්නවා මම දන්නවා. මම දෙන්නේ අර ගෙවුඩ අරගෙන කට්ටියට. සර් අපිත් අහනවා මනුක අයියත් එක්කම එක ගෙදර ඉඳන් ක්‍රිෂ්ෂාන් මනෝහර අපට සිරි. එහෙනම් හෙට එන්න ගොරක්වානේ. සම්පත් දුෂාන්ත සර් මම ඔයාගේ හැම ලයිව් එකක්ම බලනවා. එකක්වත් මග ඇරලා නැහැ. දැන් මට චූටි අවබෝධයක් තියෙනවා සමහර ගල් ගැන. thank you sir. සම්පත් දුෂාන්ත අනිවාර්යෙන් ජයෙන් ජයම වේවා. ගලක් අතට ගත්තා ඒක මොකද්ද කියලා තමයි හොයන්නේ. මේක මේ sorry පොඩ්ඩක් ඉන්න. මෙන්න මේ අතට දාලා තමයි බර කොහොමද කියලා බල ටෙස්ට් කරන්නේ. මේකත් මාංගුවක් තමයි. මම දුරින් ටෝච් එක අල්ලන්නම් ફોකස් වෙන්නේ නැති නිසා. මේක කහ පාටයි සුදු පාටයි වාක්කුව තියෙන ටෝමලින් එකක්. වාක්කුව කියපු ගමන් සරලව වාක්කුව පේන ලේසියෙන් වාක්කුව බලා ගන්න පුළුවන් ගලක් තමයි මාංගු කියන්නේ. ඒ නිසා තමයි මම මේ මාංගුවම පෙන්වන්නේ. අර කහ පාට ටෝමලින් නෑ කියපු කට්ටිය එහෙම පොඩ්ඩක් බලා ගන්න. ඊට පස්සේ හෂාන් ප්‍රමෝදය සර් රත්නපුර ක්ලාස් එක පටන් ගන්නකෝ. රත්නපුර ක්ලාස් එක අපි අප්‍රේල් මාසේ පටන් ගන්න හිතාගෙන ඉන්නේ. බලමු. අනිවාර්යෙන් ඒක කරන්න තමයි හිතාගෙන ඉන්නේ. නලින් රත්නායක ආයුබෝවන්. රත්නපුර ක්ලාස් එකට එන්න ඉන්න කට්ටියත් නලින්ට මැසේජ් එකක් දාන්න 071 65 89 433. ඒකට ඔයාගේ නමයි රත්නපුර ක්ලාස් එකද කඩුවෙල ක්ලාස් එකද කියලා දාන්න. ඒක අපි බලමු. ඊට පස්සේ මොකද්ද පෙන්වන්නේ? මේ ගානට් එක නම් මම කලින් පෙන්නලා තියෙනවා මට දන්න තරමේ. පෙන්නලා තියෙනවනේ. මේක රොඩෝලයිට් ගානට් එකක් තමයි. ඒ වුණාට ඇල්මන්ඩයින් රොඩෝලයිට් කියන ටිකක් ඩාර්ක් වර්ගයක්. මේක පිටට එළිය තියනවද නැද්ද? ටිකක් තියෙනවා. එතකොට ටිකක් තියෙනවා නම් මොකද්ද වෙන්නේ? මිල ටිකක් අඩු වෙනවා. එච්චරයි. දැන් සමහර වෙලාවට දැන් ගානට් එහෙම පෙන්නනකොට නෑ ටිකක් එළිය තියනවා කියනවා මේ මාමලා. ඒ වෙලාව වල කියනවා ඔව් ටිකක් තියෙනවා තමයි ටිකක් මිල අඩු වෙනවා කියලා. මේ ගල් වල නම් පිටට එළිය තියෙනවා. ඒ ටික එහෙම බලා ගන්න. වෙන මොනවා හරි තියනවා නම් අහන්න. ආයිබෝවන් සර් කාලෙකින් නමුණු රණවක. ආයිබෝවන් නමුණු කොහොමද? කාලෙකින් මට කතා කරන්න බැරි වුණා මේ පොඩ්ඩක් වැඩ වැඩි නිසා. ශශික රන්දික ජිල්ම වේවා සර්. ශශික ජිල්ම වේවා ජය වේවා. ඊට පස්සේ මොකද්ද බලන්නේ අපි? මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඒකත් එක්ක තමයි අපිට යන්න පුළුවන්. මේ ඇමතිස්ට් එකත් මම කලින් පෙන්නලා තියෙනවා. ඒක මේ මෙතන ළඟ තියෙන ඒවා. අකුණු ගහනවා පස්සේ බලන්නම් වීඩියෝ එක බායි. හෂාන් ප්‍රමෝද අනිවාර්යෙන් ඒක පස්සේ බලන්න වීඩියෝ එක නම් ඕන වෙලාවක බලා ගන්න පුළුවන්.
ගොඩාක් කාලෙකින් ලයිව් එකකට සෙට් උනේ. අනිවාර්යෙන් මමත් ගොඩාක් කාලයකට පස්සේ ආවේ. අපි වැඩේ කරගෙන යමු. ආකිබ් මොහොමඩ් මේ රක්වානේ කොහෙද කියන එක නෙමෙයි මේ අපි බලමු මේ සමීර් කූල් සර් ගානට් එකයි රෙඩ් ස්පිනල් එකයි වෙනස කොහොමද අඳුනගන්නේ සමීර් කූල් ඇත්තටම මේක මේකේ කියලා දෙන්න අමාරුයි දැන් සාමාන්‍ය අර බෝඩි ෆීචර්ස් කියලා තියෙනවා ඒකෙන් තමයි අපි බලන්නේ ගොඩාක් වෙලාවට ස්පිනල් වලට එන බොඩි එකයි ගානට් වලට එන බොඩි එකයි වෙනස් ගොඩාක් ස්පිනල් එහෙම දැකලා ඉන්නකොට ඔයාලට පුළුවන් ඒකේ වෙනස දැනගන්න. දැන් මේ අතට ගත්තු ගලේ තෙල් ගතියක් තියෙනවා. ඒක මම ගාපු තෙල් නෙමෙයි. ඒ ගලේම තියෙන තෙල් ස්වභාවයක්. මේක green yellow circle එකක්. මේ වගේ එක එක ගල් වලට එක එක body features තියෙනවා. අන්න ඒකෙන් ගල් වර්ග හඳුනා ගන්න පුළුවන්. බුද්ධික චතුරප්‍රිය ආයුබෝවන් අහගෙන ඉන්නේ. අනිවාර්යෙන් ජය වේවා. ඔයා පොලට ආවේ නැහැ ඊට පස්සේ මම දැක්කේ නැහැ. මේ දවස්වල පතල් එහෙම කරනවා නම් ඉතින් බලන්න. චන්දන එස් බණ්ඩාර සර් රයා ගල් වලට මොනවාද අයිති වෙන්නේ? ඇත්තටම එහෙම ගල් කීපයක් නෙමෙයි. ගල් වර්ග 3300කට වැඩියෙන්ම තියෙනවා. ඒක ප්‍රධාන වශයෙන් අපි කරන්නේ ওই ගල් වර්ග 100ක් වගේ තමයි. ඒ වුණාට ඊට අමතර ගල් වර්ග රාශියක් තියෙනවා රයා ගල් වලට අදාළ වෙන ගල්. ඊට පස්සේ රයා ගල් කියලා ලොකුවට හිතන්න ඕනෙත් නැහැ. මේ අතට ගත්තේ ක්‍රිසෝබරිල් එකක් ඒක පොඩි හින්දා පැත්තකට දානවා. මේක ඇමතිස්ට් එකක්. ඉතින් රයා ගල් කිව්වම විවිධ ඒවා තියෙනවා ටාෆයිට්, මස්කරාවයිට්, සරන්ඩිබයිට් සමහර වෙබ්සයිට් වල ෆයර් රෝපල්, ජේට් අර මේවා දාලා තියෙනවා. ඇත්තටම ඒ වගේ ලිස්ටින්ග්ස් සාමාන්‍යයෙන් අංක 10 ඉඳලා 1 වෙනකන් හදනවා යාලා. සමහර තැන්වල තියෙනවා ජෙරමි ජෙවයිට් තමයි ලෝකේ පළවෙනි රයා ගල කියලා. තවත් සමහර තැන්වල තියෙනවා ටාෆයිට් කියලා. තවත් සමහර තැන්වල ෆයර් රෝපල්, එහෙම නැත්නම් ජේට්, එහෙම නැත්නම් මස්කරාවයිට් කියලා විවිධ ඒවා තියෙනවා. ඒ වුණාට ඒවායේ සත්‍යභාවයක් නැහැ. ඒ වෙබ්සයිට් හදන කට්ටියගේ ගල් ටික විකුණ ගන්න. එහෙම නැත්නම් දැන් ලංකාවේ කට්ටිය වගේ නෙමෙයි. දැන් USA, යුරෝප් වගේ රටවල් වල මිනිස්සු හිතාගෙන ඉන්නේ බුද්ධිමත් කියලා. එයාලා ඉස්සෙල්ලාම අපි මොන හරි කිව්වම Google එකට ගිහිල්ලා බලනවා. is mascaravaitis rares than taphite කියලා. බලනකොට ඔව් කියලා එක තැනක කිව්වත් ඇති. ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා එයාලගේ ගල් ටික අරගෙන ගෙදර තියා ගන්නවා. ඒ වුණාට අපේ මිනිස්සු එහෙම නෙමෙයි. ගොඩක් බුද්ධිමත්. mascaravite උනත්, taphite උනත් අනේ මේක වැඩකට නෑ කියලා අහක දාන තරම් හොඳට අවබෝධය තියෙන මිනිස්සු. ඒ නිසා රයා ගල් ටිකක් තියෙනවා තමයි. ඒක ගොඩාක් උස්සලා උඩ තියාගන්න එපා. මම දැකලා තියෙනවා දැන් සරන්ඩිබයිට් එකක් අර අන්තර්ජාලය වටා කරකිනවා. කැරට් එක කෝටි 13ක් ඕනෙලු. ඒකම තව අර බ්‍රෝකර් බිස්නස් එකේ ගිහිල්ලා මට එනවා කැරට් එකක් කෝටි 200යිලු. ගල කැරට් 13ක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් නෑ. ඉච්චර වටින්නේ නෑ. රයාගල් කියන්නේ රයාගල්. ඉච්චර ටිකක් දුර්ලභයි. ලෝකේ තියෙන අන්තිම ගල නෙමෙයි. ඒ නිසා රයාගල් පස්සේ යන්න එපා. ආවොත් කරන්න. සර් මූන්ස්ටෝන් ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න ප්‍රයිස් එහෙම කොහොමද? හර්ෂණ මදුශංකර. ඇත්තටම මූන්ස්ටෝන් වල විවිධ වර්ග තියෙනවා. වයිට් ස්ටීන් මූන්ස්ටෝන්, බ්ලූ ස්ටීන් මූන්ස්ටෝන්, රේන්බෝ ස්ටීන් මූන්ස්ටෝන්, ඒ වගේම ස්ටාර් මූන්ස්ටෝන්, මූන්ස්ටෝන් කැට්සයි ඒ වගේ විවිධ ඒවා තියෙනවා. yellow moonstone, brown moonstone විවිධ ඒවා තියෙනවා. ඊට පස්සේ ඒකත් එක්කම labradorite ඒ වගේ විවිධ sunstone එහෙම එනවා. ඇත්තටම සාමාන්‍යයෙන් යම්කිසි වටිනාකමක් තියෙන ගල් කියලා බැලුවොත් අපි කියන්න පුළුවන් blue sheen moonstone එකයි rainbow sheen moonstone එකයි. blue sheen moonstone එකට වඩා රේන්බෝ ෂීන් මූන්ස්ටෝන් එකේ මිල ගණන් වැඩි. මොකද ඒක පැහැදිලි ගල් හම්බෙනවා අඩුයි. ඉන්ටර්නෙට් එකේ එහෙම බැලුවම සාමාන්‍යයෙන් විනිවිද පේන්නේ නැති බාල ගල් තමයි තියෙන්නේ. ඒක නෙමෙයි මම කියන්නේ.
හොඳ පැහැදිලි ට්‍රාන්ස්පේරන්ට් රේන්බෝ ෂීන් මූන්ස්ටෝන් එකේ මිල ගණන් තමයි මම කිව්වේ. අනික මිල ගණන් මේකේ කියන්න එපා කියලා තියෙනවා. ඒ නිසා මට කියන්න බෑ. මේ ගල ඇතුලේ මොකද්ද වෙන්නේ? මේක සර්කන් එකක්. දැන් සමහර සර්කන් තියෙනවා මෙහෙම බලනකොට හරි ලස්සනයි. මේක නම් එහෙම නෑ. මේක. මේ දෙකම සර්කන් තමයි. ඒ වුණාට මේක ඇතුලේ අර සුදු පාට පතුරු වගේ ફોකස් වෙනකන් ඉන්න එකක් තියෙනවා. ඒක තියෙනකොට ඒ ගල මිලෙන් අඩු වෙනවා. මේකේ නම් එහෙම නෑ. මේකේ පොඩි පළුද්දක් විතරයි තියෙන්නේ. ඉතින් ගලක් ගන්නකොට වටේට ටෝච් එක ගහලා බලන්න ඕනේ. මේ වගේ ගලක් ආවම මේ ගලේ බලන්න බෑ. මේ ගලේ බලමුකෝ. මේ ගලක් ආවම ටෝච් එක ඕන එකක් ගැටලුවක් නැහැ. හැම පැත්තෙම ටෝච් එක ගහලා බලන්න. මේ මෙතන සුදු පාට දිලිසෙන්නේ පළුද්දක්. මෙතන වලකුත් තියෙනවා. මෙතනක් තියෙන පළුද්දක්. ඒ වගේ ගල හැම පැත්තෙම බලන්න ඕනේ. එතකොට තමයි පොඩි පළුද්දක් හරි තියෙනවා නම් පේන්නේ. ඒව පොඩ්ඩක්වත් පළුදු නැතුව ගල් එන්නේ නැහැ. මේකේ මැදම පළුද්දක් තියෙනවා. අර සුදු පාටට දිලිසෙන එක. ඊට පස්සේ සෙරමික් මග්ස් හීට් කරන මැෂින් එකකින් සෆයර් හීට් කරන්න පුළුවන්. මැෂින් හීට් එක 1200යි. සෙල්සියස් 1200යි කියන්නේ දෙගුණ කාකනිල් ඒ දෙක පුච්චන්න පුළුවන් වෙයි. අනිත් ගල් නම් පුච්චන්න බැරි වෙයි. මොකුත් කරන්න නෑ. නිකන් පොඩ පළුදු තියෙන ගලක් හරි ඒකට දාලා බලන්න දෙගුණයක්. දෙගුණ නම් සාමාන්‍යයෙන් පින්ක් සෆයර් එකට එනවා. සෙල්සියස් 1250ක් යන්න ඕනේ. ඒ උනට 1200 1250 කියන්නේ ලොකු වෙනසක් නෑ. අතට ගත්තේ ස්පිනල් එකක්. මේක පිටට එළිය ඇති. සාමාන්‍යයෙන් මෙහෙම තිබ්බම ලාවට පාට පේනවා. ඒ ගාන තිබ්බනම් ඇති සාමාන්‍යයෙන්. ඒ වුණාට ඊට වඩා හොඳට තියෙන එකක් තමයි අපි බලන්න ඕනේ. අලුතෙන් කරනවා නම් මේ වගේ ටිකක් පිටට එළිය තියෙන ගලක් ගන්න එක හොඳයි. මම දැක්කා අලුතෙන් කරන කට්ටියට මාකට් එකට ගිහිල්ලා උගන්වනවා කියලා දවස් 3ක් එක්කන් ගිහිල්ලා එකපාරක් ගල් ටිකක් අතට අරන් ගිහිල්ලා යන්න කිව්වලු. එහෙම ප්‍රායෝගික පුහුණු තියෙනවා. ඒවත් ඉතින් අරන් තියාගන්න. ඒකේ අතකොල්ලගේ කොහොමද සර්? හොඳින් ඉන්නවා. ක්ලොක්වයිස් අතට වෙන්න තියෙන කහ පාට ගල මොකද්ද? අපරසිරි. ඒක කොහොමද හොයන්නේ? clockwise 12.5 clock 12.5 මේක වෙන්න ඕනි. නැත්තම් මේක වෙන්න ඕනි. විස්තර කරපු විදිය නම් වටිනවා. මේක ක්‍රිසෝබරිල් එකක්. මේ දෙක සර්කන්. මම කොහොමද හොයාගත්තේ කියලා කියන්නම්. මේකේ බර සාමාන්‍යයෙන් මෙහෙම දාලා බලද්දි දැනෙන බර අඩුයි. මේ ගල් වර්ග දෙක සමාන බරට වගේ තියෙන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ මේක ක්‍රිසෝබරිල් එකක්. මේ දෙක සර්කන් කියලා. මම ඔයා කියපු ගල් නැත්තම් ආයෙ කමෙන්ට් එකක් දාන්න අපි බලමු. ඒ සර් කැරට් ගාන වැඩි වෙනකොට ගානට වලත් මිල අධික ලෙස වැඩි වෙන්නේ. ඇත්තටම මැණික් ගල් වල මිල තීරණය කරන්න බෑ. ඩයමන්ඩ් වලට උනත් පුළුවන්, රත්තරන් වලට පුළුවන්, හාල්, පොල්, පරිප්පු ඒවට පුළුවන්. මැණික් වලට බෑ. අන්න ඒ නිසා තමයි මැණික් බිස්නස් එක කියන්නේ ගොඩක් ස්පෙෂල් එකක් වෙන්නේ. කොයි කාලේ වුණත් මැණික් මිල අඩු වෙන්නේ නැහැ, වැඩි වෙන්නේත් නැහැ. ඒක පුද්ගලයාගේ හැටියට වෙනස් වෙනවා නිසා මැණික් ගල් වල මිල අඩු වෙන්නේ නැහැ. එකපාර වැඩි වෙන්නේත් නැහැ. ඉතින් කැරට් ගාන වැඩි වෙන්න ඒකේ දුර්ලභභාවය වැඩි වෙනවා. ඉච්චර ලොකු ගලක් හම්බෙන්නෙම නැති තරම්. ඒ නිසා තමයි මිල වැඩි වෙන්නේ.
මෙන්න මේ වගේ වීදුරු මට ෆොටෝස් දාලා අහනවා මේවා මේක මොකද්ද කියලා. ඒක මම කියලා දෙන්නම් පුළුවන් නම් ඕනෑම ගලක මෙහෙම ටෝච් එකක් ගහලා බලන්න. ඇතුලේ මෙන්න මේ හරිය පේනවා සුදු පාට ඩොට් එකක්. ඒක හොඳට ළඟින් බලනකොට වායු බුබුලක් විදියට තමයි පේන්නේ. ඒ වගේ වායු බුබුලු බෝල වායු බුබුලු තියෙනවා නම් ඒක අනිවාර්යෙන් ග්ලාස් එකක් තමයි. වෙන කිසිම ගලක බෝල විදියට වායු බුබුලු එන්නේ නැහැ. ඒ කියන්නේ ඇහැට පේන මට්ටමට සින්තටික් වල තියෙනවා. ඒ වුණාට ඒක මේ මයික්‍රොස්කෝප් එකේනේ බලන්න ඕනේ. පොඩ්ඩක් න තව ගලක් තියෙනවා. ඒකද වායු බුබුලු නැහෙනි. ඊට පස්සේ තව ඔයාලට ග්ලාස් චෙක් කරන්න සරල ක්‍රමයක් තියෙනවා. මේ වගේ පලිඟුවක් එහෙම නැත්නම් තිරිවාන කෑල්ලක් අරගෙන මෙහෙම හූරලා බලන්න. ටිකක් තදින් හූරලා මෙහෙම මකලා බලන්න. මාක් එක හිටිනවා නම් ඒක ග්ලාස් එකක් කියලා හිතා ගන්න පුළුවන්. මේ වගේ ලස්සන පාටවල් වල මෙහෙම පොලිෂ් බොඩි එක එන ගල් වල හැම ගලකම එහෙම නැහැ. සාමාන්‍යයෙන් දැන් ෆ්ලෝරයිට්, ඇපටයිට්, කැල්සයිට් ඒ වගේ ගලුත් හීරෙනවා. එනකොට මේ වගේ පැහැදිලි පාටවල් වලින් එන්නේ නැහැ. දැන් බලන්න ආයෙ හූරනවා. මේ බලන්න මාක් එක හිටිනවා. දැන් මේ ගලෙන් අපි ක්වාට්ස් එක හූරලා බලමු හීරෙනවද කියලා. මාක් එක තියෙනවද? නැහැ. එතකොට මේකේ මේ ක්වාට්ස් එකේ මේ දැන් පෙන්වන ගලේ හાર્ඩ්නස් එක වැඩි. මේකේ හાર્ඩ්නස් එක අඩුයි. එහෙම තමයි හાર્ඩ්නස් එක බලන්නේ. ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් ගලේ හાર્ඩ්නස් එක කොහොමද කියලා, වැඩිද අඩුද කියලා. තව ගලක් මේ පෙන්වන්න හිටියා. මේක ඇවිල්ලා ඇලෙක්සැන්ඩ්‍රයිට් එකක්. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා ඇලෙක්සැන්ඩ්‍රයිට් එකක් පෙන්වන්නකෝ කියලා. චේන්ජ් එක සාමාන්‍යයෙන් හොඳට තියෙනවා. මම ආසයි ළඟට අරන් පෙන්වන්න. ඒ වුණාට පෙන්වන්න බෑනේ. ඔන්න රෝස පාට වුණා, කොළ පාට වුණා. මෙහෙම ආලෝකයත් එක්ක පාට වෙනවා නම් ඒකට තමයි අපි කියන්නේ චේන්ජ් එකක් කියලා. මෙහෙම ගල හරවනකොට පාට වෙනස් වෙන එක නෙමෙයි. සමහර අය මේ වගේ මාංගුවක් දාලා පසින්ගල් කියලා මටම කියන්න එනවා. ඒ වගේ අවස්ථාවල් වල මට කිසිම දෙයක් කියන්න බෑ. ફોકસ වෙන්නේ නැහැ නේ. උඩ වහගෙන බැලුවොත් හරි. කොහොමද වහන්නේ? දැන් මේක මේ YouTube එකේ අප්ලෝඩ් කරනකොට මගේ අත උඩටයි යටටයි යනවා. මේ අමාරු වෙන්නේ නැති බලන්න. කරන්න දෙයක් නැහැ. මම ස්ටේබල් නැහැ මේ දවස්වල. ඇලෙක්සැන්ඩ්‍රයිට් එකක් පෙන්නුවේ. ලංකාවේ නිෂ්පාදනය කරන ආනන්ද මැෂින් ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේ මැෂින් සාර්ථකයිද? ආනන්ද මැෂින් කියන්නේ මේ ජෙම් මේ අතට ගත්ත ස්පිනල් එක. ජෙම් කටින් මැෂින් ඕනෑම එකකින් කපන්න පුළුවන්, ගැටලුවක් නැහැ. ඒවා හරියට ඇක්සිස් එක බලලා ඊට පස්සේ ඇලයින්මන්ට්ස්, කැලිබ්‍රේෂන් ඔක්කොම බලලා තමයි හදන්නේ. ඒ නිසා කිසිම මැෂින් එකක් හොඳ නැහැ කියලා කියන්න බෑ. ඒක කටර්ගේ දක්ෂතාවය. ඕනෑම මැෂින් එකකින් කපන්න පුළුවන්. ඒ නිසා ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. සාමාන්‍ය මිල අඩුවට තියෙනවනේ ඕනෑම මැෂින් එකක් ගත්තට කමක් නැහැ. ගන්නකොට බලන්න ඕනි ලැප් එක දෙතරනවද කියලා. ඒක විතරයි වැඩිපුර බලන්න අවශ්‍යතාවය තියෙන්නේ. ඊට පස්සේ පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒකත් බලාගත්තොත් හොඳයි. ඒවා මොනවාද කියලා මම ආයි කටින් එකේ ඉතුරු ටික තියෙනවා. ඒක කරද්දි විස්තර කරන්නම්. එක මාත් දැක්කා FB එකේ තියෙනවා සම්පත් දුෂාන්ත. ඒක මාත් දැක්කා සම්පත් දුෂාන්ත. මට හිතා ගන්න බෑ කොකද කියලා බලමු. දුර්ගා උරේෂා. ඒ ගල තමයි.
අනිවාර්යයෙන් ඔයා හොඳට විස්තර කරපු ඉඳලා මට හොයාගන්න පුළුවන් වුණා. නුස්කාන් මොහමඩ් hi hello how are you ශ්‍රියානි මල්ලිකා මම ක්ලාස් පටන් ගත්තා මල්ලි මේ ශ්‍රියානි අක්කා ඉන්නවා ජෙම් කටින් ඉගෙන ගන්නවා නම් කොළඹ අවට ඉගෙන ගන්න පුළුවන්. ඇත්තටම මට වෙලාවක් නැහැ ජෙම් කටින් ක්ලාසස් කරන්න. මගෙන් අහන කට්ටියටත් මම කියන්නේ කොහෙන් හරි ඉගෙන ගන්න කියලා. ඉතින් ශ්‍රියානි අක්කව සම්බන්ධ කරගන්න ශ්‍රියානි මල්ලිකා අක්කා ඔයාගේ නම්බරෙත් කියන්න. එතකොට මම කියන්නම් කොළඹ අවට ජෙම් කටින් ඉගෙන ගන්නවා නම් එයාගෙන් ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ අලුතෙන් ප්‍රශ්න මොකුත් ඇවිල්ලා නැහැ. විනාඩි 36ක් මම කතා කරලා තියෙනවා මම හිතන්නේ. තව විනාඩි 20ක් වගේ කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ විනාඩි 56ක් මේ ප්ලෑන් කරගෙන ආවේ නෑ. ඔය යන්නත් ඕනිනේ. පොඩි ස්පිනල් ටිකක් නම් හම්බුණා. ඒ ටික නිකන් තියලා පෙන්නන්නම්. මේ වගේ බෝල කිරින්චි. ස්පිනල් කියන්නේ කිරින්චි. මේ වගේ. දැන් මේක හොඳටම පිටට එළිය තියෙන සෝරි. නෑ. මේකයි හොඳටම පිටට එළිය තියෙනවා. මේකත් හොඳයි. මේකත් ගැටලුවක් නෑ. මේක ටිකක් ඩාර්ක් ඒ වුණාට ගැටලුවක් නෑ. පාට උඩට පේන හින්දා මේක කපලා ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් කිරින්චි ගන්නවා නම් ඒ වගේ ගන්න පුළුවන්. ලොට් එකක් රුපියල් 2000ට ආවා කියලා ගන්න යන්න හොඳ නෑ. අනික මැනික් බිස්නස් එකේදී සාමාන්‍යයෙන් ඔය දුප්පත් මිනිස්සු ගල් ගේනවා තමයි රුපියල් 2000ට 1000ට එහෙම ගේනවා. අතට ගත්තේ ක්‍රිසෝබරිල් එක. ඒ වගේ අවස්ථාවල පොඩ්ඩක් සල්ලි බලන්න නැතුව එයාලට උදව් කරන්න ඕනේ. ඒක මම කියන්නේ ඔය මැනික් බිස්නස් එකේ තියෙන තියරියක් අනුව නෙමෙයි. මේ මනුස්සකමට හොඳේ. ඊට පස්සේ වෙන මොකුත් අහලා නැහැ තාම. සර් සමහර yellow sapphire වල හොඳට පාට ආවත් කට් කරද්දි පාට අඩු වෙන්නේ ඇයි? සුජිත් මදුරංග ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. yellow sapphire කියන්නේ ලේසියෙන්ම ඔක්සයිඩ් බැඳෙන්න පුළුවන් ගලක්. ඒ නිසා වටේට පාට තියෙන බඩ සුදු ගල් තමයි වැඩිපුර එන්නේ. ඒ නිසා ගලක් ගත්තු ගමන් මෙහෙම උඩට අල්ලලා දැන් මම යටට අල්ලලා තියෙන මෙහෙම අහසට උඩට අල්ලන්න ඕනි. අල්ලලා බලනකොට බඩ සුදුයි නම් ඇතුලේ සුදු පාට ගුලියක් වගේ පේනවා. අන්න ඒ නිසා තමයි ගොඩක් වෙලාවට yellow sapphire පාට අඩු වෙන්නේ. ඒ වගේම කට් එක අනුවත් ලයිට් ලීක් කරලා කපද්දී එහෙම පාට අඩු වෙන්න පුළුවන්. ශ්‍රියානි අක්කගේ නම්බරේ තියෙනවා 072 43 082 95. ඒ නම්බරෙට කතා කරලා ජෙම් කටින් ක්ලාසස් ගැන පොඩ්ඩක් අහගන්න. ඒ ටික එහෙමයි මේ අතර අරන් තියෙන ගානට් එකක්. සෆයර් ටිකක් මම වෙනම අරන් තිබ්බා පෙන්නන්න කියලා. ඒ ටික ශනිකව පෙන්නන්න හොඳේ. ඒ කියන්නේ ඒක ටිකක් මේ ප්‍රයිවට් බිස්නස් එකේ තියෙන ගල් ටිකක්. ඔන්න බලා ගන්න සෆයර් වල තියෙන ලස්සන blue sapphire, pink sapphire ඔක්කොම තියෙනවා. තව පත්මරාගයක් තිබ්බා. මේක පත්මරාග. මේකේ පාට පොඩ්ඩක් වෙනස් වෙනවා මේ ලයිට් එකට. ඉතින් මේක මේ වගේ ගල් ටිකක් ඉතින් පෙන්වන්න හිතුණා. මම කලින් ලෑස්ති කරේ මේ ටික පෙන්වන්න තමයි. ඒ වුණාට පෙන්වන්න බැරි වුණා. ඉස්සරහට අපි සෆයර් වලින් ලස්සනට කරමු. මෙතන තියෙන හැම ගලකින්ම වෙනස්ම මේ දිලිසීමක් තියෙන ගල් ටිකක් තමයි මේ මම පෙන්වන්නේ. එක ගලක් වැටුණා ඒකත් හොයාගන්න විදියක් නැහැ. ඒක හොයනකම් ඒක පොඩ්ඩක් බලන්න. කෝ ඒක මේ ගල් ටික තවත් පාටයි මේකට පේන්නේ නැහැ හරියට. අපි ඒක බලමු. මොකද මං ලයිව් කරද්දි සෆයර් ගැන කියන්නේ නැත්තේ මේකේ පාඩු වෙන ප්‍රතිශතය ගොඩාක් වැඩි. දැන් සර්කන් එක රුපියල් 5000ට හෝ 10000ට ගත්තා නම් පාඩු වෙන්නේ රුපියල් 2000 3000ක් වගේ තමයි. එකපාර මේ සෆයර් එකක් ගත්තා නම් ගලම පාඩු වෙන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ එකපාර සෆයර් වලට යන්න එපා කියලා. මේක නේද? මේකත් නෙමෙයි.
ඒ නිසා සෆයර් කරාට සෆයර් තමයි කරන්න ඕනේ වටිනවා ඉල්ලුම තියෙනවා ලේසියෙන් විකුණ ගන්න පුළුවන් ඒ වගේ ප්ලස් පොයින්ට්ස් ගොඩක් තියෙනවා ඒ වුණාට අර අලුතෙන් කරන කට්ටියට ඒක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ ඒ නිසා තමයි මම සෆයර් කරන්න එපා කියන්නේ වෙන මොන හරි ප්‍රශ්නයක් අහලා තියෙනවද සිංගල් මැෂින් ගන්න තැනක් දන්නවද ධනංජය හේමන්ත් සිංගල් මැෂින් විකුණන ගොඩක් තැන් තියෙනවා මට ප්‍රයිවට් මෙසේජ් එකක් දාන්න මම ඔයාලට විස්තර ටිකක් කියන්නම් ඊට පස්සේ yellow sapphire body එක හොයාගන්න විදියක් කියන්න සඳරුවන් එහෙම ඉතින් yellow sapphire කියලා විශේෂ body එකක් නැහැ sapphire body එකම තමයි තියෙන්නේ ඒකෙන් හොයාගන්න පුළුවන් ඒකට sapphire ටිකක් දැකලා තියෙන්න ඕනි මැණික් පොලකට ගියත් sapphire ටිකක් නිකන් අරන් බලන්න අතට ගන්න ඒක මිලදී ගන්න ඕනි කියලා නෑ නිකන් අරන් බලා ගන්න ලක්දිව ජෙම්ස් ටෝච් එකෙන් paludu හඳුනා ගැනීම හා paludu වර්ග ගැන ඔන්ලයින් ක්ලාස් එකක් කරන්න ලක්දිව ජෙම්ස් ඇත්තටම ඒක කරමු අතට ගත්තේ ක්‍රිසෝබරිල් එක ආයි කලින් ඒක ගත්තා ටෝච් එකෙන් paludu වර්ග කිව්වම ඉතින් එහෙම වර්ග තියෙනවා wavy fractures conchoidal fractures ඒ වගේ විවිධ ඒවා තියෙනවා ඒ වුණාට ඒක අදාළ වෙන්නේ නැහැ paluddක් තියෙනවා කියන්නේ මිල අඩු වෙනවා එච්චරයි බිස්නස් එකට ඒ ටික විතරයි අදාළ වෙන්නේ paludu වර්ග ඒක නම් කරන්න අවශ්‍ය කරන්නේ නැහැ ස්මෝකි quartz ගොඩාක් මිල කරන්න පුළුවන්ද සර් විජිත් ඊළඟ රත්න මට තේරුණා මොකද්ද අහන්නේ කියලා ගලක් අරගෙනවා කිලෝ කැරට් 5000ද 10000ද කොහෙද තියනවා කියලා තහට පලිඟු එහෙම නැත්නම් ස්මෝකි quartz ඉච්චර වටින්නේ නැහැ කිලෝ එකක් රුපියල් 800ක් වගේ තමයි යන්නේ අර ජල්තර් බිස්නස් ලයින් එකේ ස්මෝකි quartz කැට්සයි එකක් යනවා ඊට පස්සේ ටයිටනයිට් කියලා වැඩකට නැති ස්පීන් එකක් යනවා ස්පීන් එහෙම නැත්නම් ටයිටනයිට් කියන ගල් වර්ග ඉතින් ඔය වගේ කීපයක්ම තියෙනවා දැන් ස්පීන් කිව්වම පොඩ්ඩක් හරි පිටට එළිය තියෙන්න ඕනි මම පෙන්නන්නම් මේවා ස්පීන් එහෙම නැත්නම් ටයිටනයිට් කියන ගල් වර්ගය හાર્ඩ්නස් එකකින් අඩු ගල් වර්ගයක් මෙහෙම කහ පාට ඊට පස්සේ මේ කනක වගේම කොළ පාට ගල් වර්ග තියෙනවා ඉතින් මේ වගේ පළදු නැතුව තියෙනවා නම් වටිනවා ඒ වුණාට අර අන්තර්ජාලය මගින් එහෙට මෙහෙට යන්නේ ඒක කළු පාට ස්පීන් සාමාන්‍ය කිලෝ එක රුපියල් 500ක් විතර වටි තේරුමක් නැති ගලක් ඒ නිසා ඒවට යන්න එපා දැන් පෙන්නුවේ ස්පීන් එහෙම නැත්නම් ටයිටනයිට් යමාල් බුද්ධික ලංකාවට ආව ගමන්ම මං එනවා අවශ්‍යතාවයන් ටික දවස් කීපයකට කලින් කතා කරන වෙලාවේ මම කිව්වා ඔයාටයි අනිවාර්යෙන් මට මතකයි ඔයා ආපු ගමන් හම්බෙන්න වැඩ කටයුතු ටික අපි බලමු මේක සර්කන් එකක් මේක බ්‍රවුන් සර්කන් මේක මේ නෙක්ටෝජාගොන් කියන එක මේක පුච්චලා තමයි කහ පාට කරන්නේ එනකොට මේකේ ගොඩක් paludu තියෙන හින්දා පුච්චන්න මොකුත් කරන්න බෑ සඳරුවන් රොඩොලයිට් ගානට් එක රෙඩ් පින්ක් කලර් දෙකම තියෙනවාද රෙඩ් පින්ක් පර්පල් බ්‍රවුනිෂ් පින්ක් ඒ වගේ විවිධ පාටවල් තියෙනවා රොඩොලයිට් ගානට් වල ඇල්මන්ඩයින් ගානට් වලත් එහෙමයි රොඩොලයිට් ගානට් මේකත් රොඩොලයිට් එකක් තමයි මේක පර්පලිෂ් පින්ක් සර් ස්ටාර් ස්ටෝන් තියෙන්නේ සෆයර් ස්පිනල් විතරද නෑ ගොඩක් ගල් වර්ග තියෙන ස්පිනල් වල තියෙනවා ගානට් වල තියෙනවා තව ක්වාර්ට්ස් වල තියෙනවා තව ඩයොක්සයිඩ් ඊට පස්සේ මූන් ස්ටෝන් වල තියෙනවා ඊට පස්සේ ශීලයිට් වල තියෙනවා ඒ ගොඩක් ගල් වර්ග තියෙනවා ඕනෑම ගලකින් ස්ටාර් කැට්සයි එන්න පුළුවන් ස්ටාර් තියෙන ගල් වර්ග ගොඩක් තියෙනවා කොඩිතුවක්කු ආරච්චි මෙයා තමයි YouTube අප්ලෝඩ් කරන්න වීඩියෝස් ටික හෙළබිම ලංකා TV කියලා ඒකෙන් බලා ගන්න පුළුවන් මේ වීඩියෝස් ටික ඒකේ සාමාන්‍ය මෙච්චරක් වගේ තමයි පේන්නේ මේ යට කැලි ටිකයි උඩ කැලි ටිකයි පේන්නේ නැහැ මම මෙහෙම අතට ගන්න ගල් ටික පේන්න ඕනි නිසා එහෙම වෙන්නේ
වාක්කුව හොඳට පේන ස්පිනල් එකක් sorry ට්‍රැවයිට් ටෝමලින් එකක් තියෙනවා. තැඹිලි පාටයි කහ පාටයි. අපි දවසක වාක්කුව ගැන විතරක් ලයිව් එකක් කරමු. ඒ වෙලාවේ පුළුවන් වෙයි ගල් වර්ග හඳුනා ගන්න. ඒ කියන්නේ ඒ වගේ දෙයක් කරන්න නම් දවල් වෙලාවේ තමයි කරන්න ඕනි. දවල් වෙලාවේ මම ඇත්තටම ගොඩාක් බිසි. රැයට කරන්න වෙන්නේ නැහැ. මේ අත්තට අරන් තියෙන්නේ ඩ්‍රාවයිට් ටෝමලින් එකක්. මේක බහුලව හම්බෙන ගලක්. නිකම් පාරෙදිත් හම්බෙන අවස්ථාවල් තියෙනවා සමහර පැතිවල. ගොඩක් හාරන්න ඕනෙත් නැහැ මේවා හම්බෙන්න. පතලෙත් ඉල්ලමෙත් මේක තියෙනවා. ඒ නිසා මේක ලොකු වටිනාකමක් තියෙන ගලක් නෙමෙයි. ඔය සින්තටික් ගල් උස්සන් ඇවිත් මිනිස්සුන්ව අන්දලා පහත් විදියට සල්ලි හොයන්න හදන අයට විරුද්ධව ගන්න පුළුවන් නීතිමය පියවර තියෙනවා. යොමල් බුද්ධික. ඇත්තටම මැනික් බිස්නස් එකේ ඒ වගේ වැඩ කරන කට්ටියට කිසිම නීතිමය පියවරක් ගන්න බෑ. මොකද ඒක පරාද නඩුවක් වගේ තමයි වෙන්නේ. මොකද මම දන්නේ නැහැ නීති පැත්ත මම දන්නේ නැහැ. ගොඩාක් මම එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ ඔය වගේ ගල් දෙනකොට ගොඩක් වෙලාවට එයා කියන්නේ මම දුන්නේ මේ ගල නෙමෙයි මහත්තයෝ මෙයා ගල වෙනස් කරලා කියලා. කිසිම සාක්ෂියක් නැහැ. නඩු පරාදයි. sorry නඩු පරාදයි. එහෙම නැත්නම් ඩිස්මිස්. කේස් ඩිස්මිස් කියලා ඒක නිකන් යනවා. මට මේ ඇත්තට මේ වගේ සිද්ධියක් මතක් වුණා. ඒකයි මං hina උනේ. නැතුව මේ අහපු ප්‍රශ්නෙට නෙමෙයි මං hina උනේ. එහෙම වෙලා තියෙනවා. ඊට පස්සේ හොඳට දැනගෙන ගල් ගන්න ඕනි. ඒ වෙලාවේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වෙන සන්ස්ටෝන් කියලා තියනවාද? සන්ස්ටෝන් කියලා එකක් තියෙනවා. ඒක මූන්ස්ටෝන් එකේම ඇවෙන්චුරිසම් තියෙන ගලක්. ඒක ඇතුලේ තඹ පාටට කුඩු වගේ ඉන්ක්ලූෂන් වගේක් තියෙන හින්දා ඒ ගල තඹ පාටට පේනවා. ඒ නිසා ඒකට කියන්නේ සන්ස්ටෝන් කියලා. ටිකක් වටිනවා. ගොඩක් නෙමෙයි. ජානක නැත්තසිංහගේ සර් ගෝමේද තියෙනවා නම් පෙන්වන්න. ගෝමේද ටිකක් මට විනාඩියක් දෙන්න මම පෙන්වන්න. ගෝමේද ටිකක් ඒක බෝතලයක තියෙන්නේ. ගෝමේද කිව්වම මෙන්න මේ වගේ තැඹිලි පාටට තියෙන ගල් වර්ගයක්. මණික් පොළවල් වල ඕන තරම් මේවා තියෙනවා. කඹුරු පිටියේ හම් වෙනවා ගොඩක් ගාල්ල. ගෝමේද තැඹිලි පාටයි වාක්කුවක් නැහැ. තැඹිලි පාට ගල් වර්ග. ගෝමේද තැඹිලි පාට විතරයි එන්නේ. ඒකෙන් ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. ලංකාවේ බහුලව හම්බෙන ගල් වලින් තැඹිලි පාට ගලක් නම් අනිවාර්යෙන් ඒක ගෝමේදයක් වෙන්න ඕනි. වාක්කුවක් නැත්තම්. තව මේ තැඹිලි පාටට හම්බෙන අනෙක් ගල් වර්ග තියෙනවා. ඒ වුණාට මෙච්චර තැඹිලි පාටක නැහැ. අන්න එහෙම තමයි ගෝමේද බලාගන්න. ඉතින් ගෝමේද කියන්නේ සරල ගලක්. නිකම් මැණික් පොලකට ගිහිල්ලා ලේසියෙන් ගන්න පුළුවන් ගල් වර්ගයක් තමයි ගෝමේද කියන්නේ. ඉතින් ගෝමේද ටිකක් පෙන්නවා. තව එහෙම නැතුව මෙන්න මේ වගේ වීදුරු වෙන්න පුළුවන්. මේක වීදුරුවක්. මේකත් තැඹිලි පාටයි. වීදුරුවක් කියලා තමයි හිතෙන්නේ. හાર્ඩ්නස් ටෙස්ට් එකක් කරලා බලමු. ඔන්න ඉරි ටික පේනවා. මේක වීදුරුවක්. ඒ වුණාට ගෝමේද හීරෙන්නේ නැහැ. ගෝමේද ටික මම මේකට දැම්මා. ගෝමේදයක් අරන් හූරලා බලන්න හීරෙන්නේ නැහැ ක්වාට්ස් වලින්. මේක ක්වාට්ස් පලිඟුවට වඩා ගෝමේද වල හાર્ඩ්නස් එක වැඩි. ඇමටයිට් ගල් කිලෝ එකක් කාටද විකුණන්න පුළුවන් සර්? විජිත ඉලංග රත්න. ඇමටයිට් කියන්නේ තෙල් බොරළු, එහෙම නැත්නම් ඊයන් කට්ට, යකඩ කට්ට, හෙන යකඩ, ඒ වගේ විවිධ නම් වලින් අපේ කට්ටිය හඳුන්වනවා. ඉස්සර කාලේ ඔය ඇමටයිට් වලින් තමයි චිත්‍ර එහෙම ඇඳලා තියෙන්නේ ගුහාවන් වල. ඉතින් ඒ කාලේ නම් චිත්‍ර අඳින්නවත් ගත්තා. දැන් කවුරුත් ගන්න එකක් නැහැ. ඒ වෙනකොට හීලින් තෙරපි වැඩවල වලට ඇමටයිට් ගන්නවා. මේ ලංකාවේ කරන ඔය බොරු හීලින් එක නෙමෙයි. ඇත්තම හීලින් තෙරපි එකට නිකන් මැෂින් එකක් තියාගෙන මේකේ මෙහෙම වෙලා තියෙනවා. මේක මේ ගල දැම්මම ඕරා එක හැදෙනවා. ඒක නෙමෙයි. ඇත්තම
හීලින් තෙරපි එකේදී හැමටයිට් පාවිච්චි කරනවා. හැමටයිට්, මැග්නටයිට්, අයන් පයිරයිට්, ක්වාර්ට්ස් ඔක්කොම පාවිච්චි කරනවා අපි. මේ වෙලාවේ ඒකට පොඩි වටිනාකමක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් ඒක තියාගෙන ඉන්න හොඳ මිලක් ආවොත් අපි දෙමු. මදු වෛරෝඩි වල මිල ගොඩාක් අඩු වෙන්නද යන්නේ. පමෝජ් අනුරාධ. මදු වෛරෝඩි කියලා පොලේදී හඳුන්වන ගල් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඇපටයිට් කැට්සයි, ස්කැපොලයිට් කැට්සයි, කොන්ඩ්රුපින් කැට්සයි, ඒ වගේ විවිධ කැට්සයි වලට ඔක්කොම මදු වෛරෝඩි කියලා තමයි වයසක කට්ටිය හඳුන්වන්නේ. ඇත්තටම මදු වෛරෝඩි කිව්වම ඒක ඇපටයිට් කැට්සයි. ඇපටයිට් කැට්සයි ගොඩාක් හම්බෙනවා ඉන්දියාවේ, නයිජීරියාව, පාකිස්තාන වගේ රටවල් වල. ඒ නිසා තමයි ඇපටයිට් වලට ලොකු මිලක් නැත්තේ. ඊට පස්සේ මේක ඇපටයිට්ද? මේකත් ඇපටයිට් එකක් වෙන්න ඕනි. yellow circle වගේ පෙනුමක් තිබ්බට මේකේ බොඩි එක පොඩ්ඩක් වෙනස්. අපි මේකටත් hardness test එකක් කරලා බලමු. මේක හීරුනේ නෑ. මේක ඇවිල්ලා ෆයිබර් ලයිට් එකක්. මේක ක්වාර්ට්ස් එකට වඩා hardness වැඩි ගලක්. මේක මම වෙනම තියාගෙන හිටියා මේ ලොට් එකට ආවේ කොහොමද කියලා දන්නේ නැහැ. ඕකේ. මං ගාව තියනවා 5 කැරට් වගේ ගලක්. මං වැලන්ඩෙක්ට දැම්මා අඩුවට ඉල්ලුවේ නූලක් තියෙනවා. පමෝජ අනුරාධ. ඔව් සාමාන්‍ය මදු වෛරෝඩි කියන එක ඉච්චර වටින එකක් නෙමෙයි. සාමාන්‍ය කැරට් එක රුපියල් 300ක් තියෙනවා. ලොකු මූණට ගලක් කට් කරාට මාකට් එක වැඩි නේද? සඳරුවන්. ඒ ලොකු මූණට කට් කරනවා කියන්නේ ඊට පස්සේ මූණයි අඩියයි හොයා ගන්නවා කියලා ඒ කතාව සාමාන්‍යයෙන් ඉච්චර වැදගත් එකක් නෙමෙයි. ඕනෑම ගලක් කට් කරද්දී ලොකු මූණට තමයි වැඩ කරන්නේ. ලොකු මූණ උසමදි නම් ඒ වෙලාවේ මූණ පොඩ්ඩක් වටේට ගාලා පොඩියට කරලා හදන්නේ. මම දැක්ක කොහෙන් හරි කියලා තිබ්බා ගල් වර්ග හඳුනා ගන්න එක නෙමෙයි වටින්නේ. ගලේ මූණයි අඩියයි හොයන එක තමයි වටින්නේ. අර මේවා කියලා. මොන මූණයි අඩියයිද? ඔය මැනිකල් දැනගෙන බිස්නස් කරන කෙනෙක්ට මූණයි අඩියයි හොයන එක ලොකු වැඩක් නෙමෙයි. මම දන්නේ මේ කොහෙන්ද දැක්කේ කියලා මට හරියට මතක නැහැ. මේක සර්කන් එකක්. මේ අතට ගත්තු ගල ලස්සන එකක්, පළදු නැති එකක්. මේක දැන් ලොකු මූණ තියෙනවා. මේකේ හાર્ට් ෂේප් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ට්‍රිලියන් එකක් කපන්න පුළුවන්. ඒ වෙලාවේ අපි කල්පනා කරන්න ඕනි හાર્ට් ෂේප් එක වටිනවද ට්‍රිලියන් එක වටිනවද කියලා. හાર્ට් ෂේප් එකට ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා හાર્ට් කපන්න හොඳයි. ජානක නැත්තසිංහගේ thanks. okay සර් වාක්කුව හරියට බලන්නේ කොහොමද? චන්දන S බණ්ඩාර මේ වීඩියෝ එකේම කලින් මම ඒක පොඩ්ඩක් පෙන්නුවා. විජිත ඉලංගරත්න thanks sir. okay ප්‍රභාත් ජේම්ස් බ්ලැක් ටෝන් වලින් රෙයා ස්ටෝන් එකක්ද? මේකත් බ්ලැක් ටෝන් වලින් එකක් තමයි. ඒක සාමාන්‍යයෙන් ග්‍රෑම් 300ක් විතර බරයි. මගේ ළඟ සාමාන්‍යයෙන් කිලෝ 400ක් විතර ඇති. 400ට වැඩි. මං කිලෝ එක සාමාන්‍යයෙන් රුපියල් 80 ගානෙත් අරන් තියෙනවා. දැන් මේ සාමාන්‍ය අවුරුදු 7කට කලින්. දැන් ගන්නවා සාමාන්‍ය කිලෝ එක රුපියල් 100ක් 200ක් එහෙම වෙන්න. දැන් මේ වගේ පොඩ්ඩක් ක්‍රිස්ටල් එහෙම ආවනම් තනි මිලක් තියෙනවා. මේ ගලට රුපියල් 100ක් දුන්නා. ඊට පස්සේ මෙන්න මේ ගලට 150ක් දුන්නා. මේක පොඩ්ඩක් පොලිෂ් හින්දා. මේ ගල 100යි. එනකොට සමහර වෙලාවට ටිකක් වැඩි මිලක් යන අවස්ථාවල් තියෙනවා. මේ ගල බලන්න. මේකේ අර බෙන්ච්මාර්ක් එක තියෙනවා. යටත් බෙන්ච්මාර්ක් එක තියෙනවා. වටේට හොඳටම ක්‍රිස්ටල් එක තියෙනවා. මේක කම්ප්ලීට් ක්‍රිස්ටල් එක. කම්ප්ලීට් බ්ලැක් ටෝන් වලින් එහෙම නැත්නම් ස්කෝල් ක්‍රිස්ටල් එක. මේකට 300ක් දුන්නා. එහෙම වැඩි මිලක් නෙමෙයි. සුජිත් මදුරංග සර් ගල් වල කහට යවන්නේ මොන ඇසිඩ් එකේද? සාමාන්‍යයෙන් සල්ෆියුරික් ඇසිඩ්, නයිට්‍රික් ඇසිඩ් දෙකේම යනවා. එහෙමනට ඒවා දැම්මම පොඩ්ඩක් මේ අතට ගත්තේ කිරින්චියක්. එහෙම ඇසිඩ් දැම්මම ගල් වල ලස්සන නැති වෙනවා. මේක වෛරෝඩියක්. මේක උඩ ටෝච් එක ගහද්දී අර ෂයිනින් එකක් වගේ යනවා.
ඔයාලට පේනවා ඇති. සුදු පාටට එහෙට මෙහෙට යනවා. ඒක තමයි නූලක් කියලා රෆ් ගලේ අඳුරගන්නේ. ඒක චැටවන්සි එහෙම නැත්නම් රෆ් ගලයකට ෂීන් කියලා තමයි කියන්න වෙන්නේ. එහෙම නැත්නම් සිල්කි ගතිය කියලා කියනවා. ඒ වුණාට මේ වචන හරියට දැනගෙන පාවිච්චි කරන්න ඕනේ. yellow sapphire සහ කහ පාට කනක වෙනස හඳුනගන්නේ කෙසේද? PA රෝහන් ආසිරි. ඇත්තටම කනකවල තියෙන හાર્ඩ්නස් එක අඩුයි. කනකවල හાર્ඩ්නස් එක 8.5 වගේ එන්නේ. සෆයර් වල හાર્ඩ්නස් එක 9යි. ඊට වඩා ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. කනකවල බර සෆයර් එකට වඩා අඩුයි. බර ගැන අදහසක් තියෙනවා නම් ඒක අපිට හොයාගන්න පුළුවන්. සඳරුවන් ඔප්ටිවයිසර් එකෙන් ගලක් පළදු ගොඩාක් හොඳට බලා ගන්න පුළුවන් නේද? ඇත්තටම ඔප්ටිවයිසර් එකෙන් හොඳටම පේනවා. ඒ වුණාට කාලයක් යද්දී ඔප්ටිවයිසර් එකට S2 හුරු වෙලා නිකන් ගල් ටික බලා ගන්න බැරි වෙනවා. ඒ වගේම S පෙනීමේ දුර්වලතාවයකුත් එනවා ඔප්ටිවයිසර් එක පාවිච්චි කරද්දී. ඒ නිසා ඔප්ටිවයිසර් එක නැතුව ගල් බලන එක ගොඩාක් හොඳයි. ඔප්ටිවයිසර් එකෙන් බලලා ගන්නකොට පාඩු වෙන අවස්ථාව ගොඩාක් අඩුයි. ඒක ඉතින් තීරණය කරගන්න. ඒව නිකන් ගල් බලලා පාඩු වෙනවා කියන එක නෙමෙයි. මම නම් කවදාවත් ඔය ඔප්ටිවයිසර් 10x ලූප්ස් මොකුත් පාවිච්චි කරන්නේ නැහැ. නිකන් ගල බලලා මිල ගහන්නේ. පාඩු වෙලත් නැහැ. ඒක මම ලොකුකමට නෙමෙයි කිව්වේ. මම සාමාන්‍යයෙන් අඩු මිලක් ගහන්නේ. ඒ නිසා කිව්වේ. ඉතින් ඔප්ටිවයිසර් එක පාවිච්චි කරන එක හොඳද නරකද කියලා මට කියන්න තේරෙන්නේ නැහැ. මම නම් පාවිච්චි කරන්නේ නැහැ. සජීව පරණ මනන්නාලගේ එයා සජීව කියලාම කමෙන්ට් එකක් දාලා තියෙනවා. මට හිතා ගන්න බෑ. දැන් ඉතින් ගොඩක් වෙලා කතා කරා ඉස්සරහට ලයිව් කරන්න වෙලාවක් හම්බෙයිද කියලා දන්නෙත් නැහැ. මේක සර්කන් එකක්, මේකත් සර්කන් එකක්. සර්කන් වල පාටවල් විවිධ පාටවල් තියෙනවා. වෙන මොන හරි තියෙනවා නම් අහන්න. වෙන මොකද්ද කියන්න තියෙන්නේ? වෙන මොන හරි තියෙනවා නම් අහන්න. නැත්නම් අපිට අද ඉවර කරලා ආයි දවසක අපිට බලන්න පුළුවන්. අද හොඳ ප්‍රශ්න ටිකක් අහලා තිබුණා. ගැහණු ළමයි පතල් කරන්න බැරිද කියලා එහෙම. ගොඩක් හොඳයි. ඒ වගේ දේවල් කරන්න බලන්න. ඒ වගේ දේවල් වෙනකොට තමයි සාමාන්‍ය ඔය ෆීල්ඩ් එක බේර ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් එක්ස්පෝර්ට් අරවා මේවා ඔක්කොම තියෙනවා. ඒ නිසා ඔන්ලයින් බිස්නස් උනත් කරගන්න පුළුවන්. බිස්නස් එකේ ලොකු අඩුපාඩුවක් මම නම් දකින්නේ නැහැ. පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටික ඉස්සරහට යනකොට හරියයි. මම දැකලා තියෙනවා දලං ලොට්ස් කියලා විකුණනවා. සාමාන්‍ය රුපියල් 3000ක් වටින ලොට් එක 30000ට 40000ට ලක්ෂයට විකුණලා ආදුනික මැණික් ව්‍යාපාරිකයන් අන්දලා රවට්ටලා ගල් ටික විකුණලා තිබ්බා. දලං වලින් කෝටිපතියෙක් වෙමු කියලා. කෝටිපතියෝ උනේ දලං විකුණපු කට්ටිය, දලං ගත්තු අය නෙමෙයි. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා කියන්න. මට කියන්න වෙලාවකුත් සෙට් උනේ නැහැ. අදත් ඉතින් අමතක වුණා. සර් රත්නගෝමේදයක් තියේද බලන්න. රත්නගෝමේදයක් ඉන්න බලමු. රත්නගෝමේද කෑලි කීපයක්ම තියෙනවා. ඒ වුණාට ගොඩක් පොඩි. හොඳම එක නෙමෙයි මේක ටිකක් බාල එක. කෑලි 4-5ක් තියෙනවා. ඒ වුණාට මේක ගෝමේද වගේමයි මේ වීඩියෝ එකේ පේන්නේ. ඔයාලට වෙනසක් පේනවද කියලා මම දන්නේ නැහැ. මේක ඩේලයිට් එකේ අතට අරන්ම බලන්න වෙනවා. සර්කන් වල ග්‍රීන් කලර් එක මාකට් එක වැඩි නේද? සඳරුවන්. ඔව් ග්‍රීන් කලර් එක තමයි හොඳ ඉල්ලුමක් තියෙන ගල් වර්ග. සජීව බුත්කන්ද නියමයි සර්. සජීව පරණ මනන්නාලගේ. ඕකේ ජය වේවා. සුජිත් මధుරංග රත්නගෝමේදයක් පෙන්නවා. ඉතින් අදත් අපි ගල් වර්ග කීපයක්ම බැලුවා. මං හිතනවා මේක ප්‍රයෝජනවත් වෙයි කියලා. මේක YouTube එකේ අප්ලෝඩ් කරනවා ළඟදිම. ඊට පස්සේ මොකද්ද කියන්න තියෙන්නේ?
හරි එහෙනම් පැයක් කතා කරලා ඉවරයි. ප්‍රවෘත්ති බලන්න එහෙම ඇතිනේ. ඒ නිසා අදට අපි ඉවර කරමු. පුළුවන් නම් මම හෙට හෝ අනිද්දා බෑ. සඳුදාට විතර ආයි ලයිව් එකක් එන්න බලන්නම්. මොනවා හරි කරලා ඉගෙනගෙන බිස්නස් එකට එන්න. සාමාන්‍යයෙන් මේක ගොඩක් සරලව කරන්න පුළුවන් බිස්නස් එකක් දැනගත්තට පස්සේ. ඒ නිසා මේ ටික හරියට බලා ගන්න. සියලු දෙනාටම මම ස්තුති කියනවා. වෙන මොන හරි තියෙනවා නම් මට කතා කරන්න පුළුවන් 076 1500 446. ඒ නම්බරෙට කතා කරලා මගෙන් විස්තර අහන්න පුළුවන්. එකපාරක් කෝල් ගත්තා නම් ඇති. මට ආන්සර් කරන්න බැරි වුණා නම් ආයෙ මම ගන්නවා. නිතරම කෝල් කරන්න ඕනේ නැහැ. ඉතින් ඒ ටික මතක තියාගන්න. මොන වෙලාවක මට කතා කරන්න පුළුවන්. ගොඩාක් අය මගෙන් අහලා තිබ්බා මේ ගාල්ල ක්ලාස් එක කරන්න නැද්ද කියලා. ගාල්ලේ ක්ලාස් එක ඉවර වුණා. ඉස්සරහට කරන්න බලාපොරොත්තුවක් නැහැ. දැනට අර පටන් ගත්ත එකක් තියෙනවා කඩුවෙල හා රත්නපුර. ඒ දෙක තමයි බලන්නේ. ඒකට සම්බන්ධ වෙනවා නම් කොයි නගරයේද කියලා SMS එකක් දාන්න ඔයාගේ නමත් එක්ක 071 65 89 433. එයා නලින් රත්නායක. ඒකට කෝල් ගත්තම වැඩ කරන්නේ නැහැ. කෝල් ගන්නවා නම් මට ගන්න 076 1500 446. ඒකේ WhatsApp තියෙනවා. ඊමෝ Viber මුකුත් නැහැ. ගලක් එහෙම දානවා නම් ඒකට දාන්න WhatsApp දාන්න. සර් මම WhatsApp දානවා කියලා කෝල් කරලා කියන්න ඕනේ. දැම්මොත් මට පේනවා. ඒ වගේ පුංචි දේවල් මේකේ කියන්න වෙලා තියෙන්නේ ඇත්තටම. ඒ නිසා කෙලින්ම දාන්න ගැටලුවක් නැහැ. මම කාටවත් ඔය ෆෝවර්ඩ් කරලා අහලා නෙමෙයි කියන්නේ මමමයි කියන්නේ. අනික දැන් මිලක් එහෙම අහනවා නම් කෙලින්ම පැහැදිලි ෆොටෝ එකක් වීඩියෝ එකක් එක්ක දාන්න. ඉතින් අදට අපි සමුගන්නවා සුජිත් මදුරංග thanks sir. Don Dulip Jayasur I am extremely grateful to you sir. Okay ජය වේවා ජිල්ම වේවා යොමල් බුද්ධික. සුනිල් විතානගේ thank you ජය වේවා. සුජිත් මදුරංග ජය වේවා. තුෂාන Kahandugoda thanks for your knowledge sir. I am too late seen video. Okay no problem. අපි ඉස්සරහට බලමු. නිපුණශ්‍රී thank you. මනුක ප්‍රභාත් thank you sir. ජිල්ම වේවා. ජානක නැත්තසිංහගේ thanks a lot. අනුෂා රුවන් පතිරණ 7:30 pm live වෙනවා කියලා announce කළා. 7 pm එන්න special reason එකක් තියනවාද? ඇත්තටම තියෙනවා. special reason නෙමෙයි. මගේ ඕනෑම කලින් තියෙන live videos බලන්න. මම 6ට කිව්වොත් 5:00ට එනවා. 7ට කිව්වොත් 6:45ට එනවා. ඒ නිසා ඒක මගේ පුරුද්දක්. punctuality එක නෙමෙයි. punctuality එකට වඩා වැඩි දෙයක්. වෙලාවට වැඩ කරන කෙනෙක් නෙමෙයි මම. වෙලාවට කලින් වැඩ කරන කෙනෙක්. ඒවා කියන්න ඕනේ. ඒ කියන්නේ මම මේ ටෙස්ට් කරගෙන ඉන්න ගමන් ආවා ඉතින් ලයිව් එකට. මට වෙලාවත් මතක තිබුණේ නැහැ. ඉස්සරහට අපි හරි වෙලාවට කරන්න බලමු. සුසිත් උදාර ජය වේවා. චමුත් සුලක්කන thank you sir. තාරක ගමගේ thanks sir. සුජීව අනුරංග ජය වේවා. විරංග ජයමිනි දැන් ආවේ. කමන්නේ ආය අහන්න. ගයන් ලියනගේ ජිල්ම වේවා. එන සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා. සුබ අනාගතයක් වේවා. බිස්නස් එකේ සියලුම දේවල් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙනාටම ජයින් වේවා. ජිල්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ රාත්‍රියක්. ජය වේවා. ජිල්ම වේවා. thank you